ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා ඉහළ නාරගල ගෝවින්ද ලිපිනේ පදිංචි විශ්‍රාමලත් විදුහල්පති කේ.ඒ. සේනාරත්න මහතා ඉංගිරිය සේනානායක පෙදෙසෙහි පදිංචි ජී.ඩී. උපාලි පුෂ්පකුමාර මහතා සහ කාන්ති මාලනී පෙරේරා මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් අද දින 63 වන වියට පාතබන විශ්‍රාමලත් විදුහල්පති එන්.පී. වෙත්තසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබී චිරජීවනය ලැබේවා. වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා. අද දිනට සිය දසවන විවාහ සංවත්සරය සමරන සමීර සේනාරත්න මහතා සහ ජී.ඩී. රන්දීපනී මහත්මියගේ සුවහසක් ප්‍රාර්ථනා ඉටුවන වාසනාබර අනාගතයක් උදා වේවා. රැකියාවන්හි උසස් තනතුරු ලැබී තව තවත් රටට සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට මෙම ධර්මදානය එකසේම පාරමිතාවක් වේවා. දරු දෙදෙනා වන සවිනු ආදිත්‍ය පුතණුවන් හා ගයුනි කවිත්‍යා දියණියටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගත් රටට දැයට වැඩදායී දරුවන් බවට පත්වේවා. අමිල ඉන්දික පුතණුවන්ටත් රුවිනි චන්දිමා දියණියටත් සෙනුල්‍යා මිනිබිරියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. වාසනාවන්ත ජීවිතයක් ගත කරත්වා. රැකියා දියුණු වේවා. මිනිබිරියගේ ඉගෙනීම් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ධර්මදානය සඳහා දායකත්වය දරූ අයටත් ඒ අයගේ පවුලේ සියලු දෙනාටත් මෙම කුසලය එකසේම අනුමෝදන් වී චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. උතුම් නිර්වාණය ඉක්මන් භවයකදීම ලැබේවා. දායකත්වය දරූ අයගේ දෙමාපියන්ටත් සහෝදරයන් ඇතුළුව භවාන්තරගත මියගිය සියලුම ඥාතීන්ටත් මේ ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී සුගතිගාමී වී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කොරෝනා උවදුර හේතුවෙන් ජනතාව වෙනුවෙන් අපකැප වී සේවය කරන සියලුම පාර්ශවයන්ටත් මේ කුසල් එකසේම අනුමෝදන් වී නිදුක් නිරෝගී වේවා. උතුම් නිර්වාණයෙන් සැනසීම ලබත්වා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් නිර්වාණයෙන් සැනසීම ලබත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දුල්ලභෝ පුරිසා ජඤ්ඤෝ නසෝ සබ්බත්ථ ජායති යතසෝ ජායති දීරෝ තං කුලං සුඛමේදති තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ මේ යුගයේ ධර්ම ශ්‍රවණයට ලැබිව සිටින්නා වූ සදහැවර පින්වතුනි, පංචස්කන්ධය හා පටිච්චසමුප්පාදය අතර ඇති සම්බන්ධය සරලව උදාහරණ සහිතව විස්තර කරන්න. මේ අනුග්‍රහක බෞතුන් මට පවරා තිබෙන්නා වූ රාජකාරිය. ශක්ති පවණින් ඉටු කිරීම තමයි බලාපොරොත්තුව. මේට අදාළ ගාථා පාඨයක් මම ගත්තේ පුංචි දෙයක් කියන්න. තව කුල කියන එක සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන අර්ථයෙන් නෙමෙයි පාලිය ගන්නෙ පවුල් වලට. කුලේසු අනනෝ ගිද්දෝ කුලල් කුල පවුල්හි නොයලන කියන එක. කුල කියන එක නිකන් ඒකක වගේ වශයෙන් මම දකින්නේ. එහෙම නැතුව මේ වෙනත් සරලාර්ථයකින් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් ගත් කල මේ බුදුවරයාගේ උපත සම්බන්ධයෙන් දීලා තියෙන මේ අර්ථය ටිකක් පුළුල්ව බැලුවහම තමයි අපට තේරෙන්නේ. පුරිසාජඤ්ඤෝ දුර්ලභෝ. පුරුෂ ශ්‍රේෂ්ඨයින් කියන කොටස නැත්තම් උත්තම පුරුෂයෝ කියන අය දුර්ලභයි ඇත්තටම. හැමතැනම උපදින්නේ නැහැ. නසෝ සබ්බත්ත ජායති.
ආසියානු මහද්වීපය ඇරුණාම ඇමරිකාව දිහා එහෙම නැත්නම් අයිස්ලන්තෙ දිහා එහෙම නැත්නම් ඒ වගේ තැන්වල ඉපදුන බවට සාධක නැහැ. යතසෝ ජායති ධීරෝ යම් කුලකයක උපදීද ඒ වගේ ධීර පුද්ගලයෝ ඒ කුලයම නැත්නම් ඒ ඒකකයම සුවපත් වෙනවා. දැන් මම දකින්නේ මේක ආසියානු ඒකකේ ඇමරිකානු ඒකකේ අප්‍රිකානු ඒකකේ කතෝලික ඒකකේ ඉස්ලාම් ඒකකේ හින්දු ඒකකේ ඒ තමයි ඒකක. මේ ඒකකවලත් දර්ශන තියෙනවා. ඒ දර්ශනවල ආත්මය පදනම් කොටගත් ගමනක් සහ සදාකාලික සර්ගයක් පිළිබඳ උන්ට විශ්වාසය තියෙනවා. ඒක හරි කියන්න හෝ වැරදි කරන්න කියන්න හෝ විවේචනය කරන්න හෝ අපට කිසිදු අයිතියක් නැහැ. නමුත් මේ අපේ ශ්‍රේෂ්ඨ පුරුෂාජඤ්ඤා ඊට වඩා වෙනස් දෙයක් දේශනා කරනවා. ඒකට අපි කියන්නේ ඇත්ත නැත දෙක අන්ත දෙකෙන් මිදලා හේතුඵල ධමයක් දේශනා කරනවා. ඒ හේතුවේ ඵලය කියන එක. එතකොට මේ පුරුෂාජඤ්ඤා නැත්තම් මේ ශ්‍රේෂ්ඨ පුරුෂය නිසා ඒ ඇසුර ලබන අනුගමනය කරන ඒ මාර්ගය ගන්න ඒ ඒකකයම සුවපත් වෙනවා. එනම් බෞද්ධ ඒකකයම දුප්පත් වෙලා හරියන්නේ නැහැ, දුකටපත් වෙලා හරියන්නේ නැහැ. බෞද්ධ ඒකකයටම තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම තුළ මේ ආධ්‍යාත්මික සුවපත් භව ලැබෙන්න ඕන. ඒක ලැබෙන්නේ උන්වහන්සේ පුද්ගලයෙක් වශයෙන් අරගෙන වැඳුම් පිදුම් කළ පමණින්ම නෙමෙයි. වැඳුම් පිදුම් කළපුවාම ඒක බුද්ධං වන්දති. ධම්මං වන්දති සංඝං වන්දති. ඒක තමයි ඒක ආමිස පූජාව. නමුත් ප්‍රතිපත්ති පූජාවට එනකොට බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡති. සංඝං ඒක සරණං ගච්ඡතිනේ. සරණං ගච්ඡති සහ වන්දති දෙකක්. වන්දති වලින් ලබන්න පුළුවන් විපාකේ ආමිසයි. සරණං ගච්ඡති වලින් ලැබෙන විපාකේ ප්‍රතිපත්ති නිරාමිසයි. ඒ නිසා මේ වසර 2600කට පහළ වූ මේ නරශ්‍රේෂ්ඨයා මේ පුරුෂාජඤ්ඤා කලාව හෙලිකිරීම එසේ මෙසේ දෙයක් එහෙම නෙමෙයි. ඒකෙන් ඵල ප්‍රයෝජන ගන්නට ඒ සඳහා සුදුසුකම් ඇති අය ඉදිරිපත් වුණාම ඒකකම දැන් ලංකාව නැමැති ඒකකය දහම් දීපයක් බවට පත් වුණා කියන එකේ තේරුම මේ සුඛමේදති සුවපත් වුණා. අපිත් උත්සාහ කරමු වර්තමානයේත් මේ පවතිනා වූ සියලු අභාග්‍ය සම්පන්න අවස්ථාවන්ගෙන් මුදවාගෙන සුඛමේදති බවට පත් වෙන්නට. මේ ඉදිරිපත් කරපු වචන දෙක අතර තියෙන සම්බන්ධතාවයක් මගෙන් අහලා තියෙන්නේ. සම්බන්ධතාවය කොහොමදත් මේ දෙකේ ගැඹුර පැහැදිලි කරන්නම් මම. මෙහෙමයි මම මාතෘකාවට එළඹෙන්නේ. බලන්න ත්‍රිලක්ෂණය කොමක්ද කියලා. සීල සූත්‍රයේ සඳහන් වෙන්නේ මිනිසා සසර ගමන යන්නේ සංස්කාරයන්ගෙන් සුඛාත්මය නිසා බුදුවරු ලෝකෙට පහළ වෙලා පංච උපාදානස්කන්ධයේ අනිදුක්ඛ අනාත්මය. ඔය රටේ තොටේ අය මොනවා කිව්වත් වෙන අනිත්‍ය දුක්ඛ අනාත්මයක් ගැන බුදුදහමේ තියෙන පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්මය. ඒක තුළ නුනින් බැලම යුත්තක්. ඒකට අයිති වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. චතුස්සත්‍යයට යන්න. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දුක පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය තුළ. අනිත්‍ය ගැනත් මම මොකයි කියන්නේ මේ තථාගත ධර්මයේ පංච උපාදානස්කන්ධය තුළ සංග්‍රහ වෙච්ච එකක්. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය තුළ දැකීම දැසින් දැකීමක් වෙන්නේ නැහැ, නුවණින් දැකීමක්. ඒක අන්න අර ඒ දකින්න පුළුවන් දියුණු මානසිකත්වය ඒතිය පුද්ගලයෝ තමයි ප්‍රඥාවන්තයින් කියලා කියන්නේ. මෙන්න මේ ත්‍රිලක්ෂණයේ පංච උපාදානස්කන්ධය තුළ සංග්‍රහ වුණා වගේ, දුක පංච උපාදානස්කන්ධය තුළ සංග්‍රහ වුණා වගේ, පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය තුළ තමයි පටිච්චසමුප්පාදයට සංග්‍රහ වෙලා තියෙන්නේ. නමුත් අපි ඉගෙන ගත්ත පොතපතේ උපකල්පනය කළේ නැහැ. අපිට මේවා වෙන වෙනම දේවල්. ඒ නිසා අපි සමාජයේ මම දකින ආකාරයට පංච උපාදානස්කන්ධ විග්‍රහයත් වරද්දාගෙන පටිච්චසම්පාද විග්‍රහයත් වරද්දාගෙන ඒ වරද්දා ගැනීමේ විපාකයේ තමයි අර ඒ කුල සුඛමේදති සුවපත් වෙන්නේ නැත්තේ. ඉතින් මේ පිළිබඳව අපට තිබෙන්නේ අපි හොයාන ආපු ගමනක් පිළිබඳව අත්දැකීම.
උත්සාහයෙන් කල්පනා කරමින් අර එකට කියන්නේ අපි අනුවිතක්කේන අනුවිචාරේන කියන වචන වලින් එහෙම කල්පනා කිරීම තුළ ආපු ගමනක් අපට පවතින්නේ. එවිට අපිට පෙනෙන දෙයක් තමයි දරුවන් ඉගෙනගත්ත දරුවන් කටපාඩම් කරගත්ත ධර්මශාලාවේ සිල් සමාදන් වුණාය කියන පටිච්චසමුප්පාදය කියන එක වචන පේලියක් විතරයි දන් වැලක් වගේ. කිසි විටකත් ඒක ප්‍රායෝගිකව යොදා ගන්න තේරෙන්නේ නැහැ. ඒක පාලිය සිංහලට පරිවර්තනය කරද්දී හෝ දරුවන්ට උගන්වන මට්ටමේදී ඒක පදයට පාලි පදයට සිංහල අර්ථයක් විග්‍රහ කරලා ඇරුණාම මේක කුමක් තුලද මේ මොන ඒකකයක් තුලද කියන එක පිළිබඳව පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා අපට ඒක නිකන් වචන තුනේ වචනෙන් කියවෙන කාරණයක් විතරයි. නමුත් ඒක වචනෙන් කියවෙන කාරණයක් නෙමෙයි වචන තුල අර්ථයක් තියෙනවා. මේ පටිච්ච සමුප්පාද කියන වචනේ අර්ථයක් තියෙනවා. අන්නේ අර්ථය හොයාගන්න ගියාම තමයි මේක ඔය කියන විදිහ එකක් නෙවෙයි කියලා තේරෙන්නේ. දැන් සාමාන්‍යයෙන් කියනවා නම් ඔබ ඉගෙනගත්ත පටිච්චසමුප්පාදය නැත්තම් මා ඉගෙනගත්ත පටිච්චසමුප්පාදය ආත්ම තුනක් බඳින එකක්. මේකේ මුල් කොටස ඉස්සර ජීවිතයේ තියෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඊට පස්සේ මව කුසට පිළිසිඳ ගැනීමෙන් තමයි විඥාණයෙන් පටන් ගන්නෙ. ඊට පස්සේ භව දක්වාම මේ ජීවිතේ. ජාති ඊළඟ ජීවිතේ තමයි ජරා මරණ. නිකමටවත් කල්පනා කරලා බැලුවා නම් තේරෙන්නේ නැද්ද මේක ඔප්පු කරන්න ආත්ම තුනක්ම ඕනේ කියලා ජීවිත තුනක්ම. එතකොට බුදුසමයේ අනාත්ම දර්ශනයක් නෙවෙයි මේකේ කියවෙන්නේ. නමුත් මේ පාලිය හදාරන යනකොට මේවයි අරුත් සිංහල තේරෙනකොට තියෙන තැන් වලින් අප හොයා ගන්නවා පටිච්ච කියන එකේ තේරුම මේ හේතු කීපයක් එකට ගැටෙනවා කියන එක. හේතු සහ ප්‍රත්‍ය කීපයක් එකට ගැටෙනවට කියනවා පටිච්ච කියලා. ඒ වගේම එහෙම කීපයක් එකතු වෙනවට සංකේලත් කියනවා. දැන් ඔය ජටිල සූත්‍රයේ සත්ත්‍ය ජටිල සූත්‍රයේ පෙන්නනවා බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බං. එතකොට ඒ අර්ථය අපේ රටේ කියන සිද්ධියෙන්ද ඔය පෙන්නන්නේ. අපි ඔය යොදාගෙන තියෙන වචනයක් සංවාස කියලා සිංහලට නැහැ. එනවා ඉතින් ඔක්කොම එක්කලා එහෙම යෙදෙන්න විදන ගන්න ඒ කියන විදාර්ථයෙන් නෑ. එක්ක වාසය කිරීමෙන් දිගු කලක් එයාගේ සීලය මැන ගන්න පුළුවන්. එක කාමරේ එක නිවසේ එක මේසේ එහෙම අන්නේ ඒකට තමයි මේ සංවාස කියන්නේ. අර සං කියන එකේ තේරුම එක්ක කියන එකනේ. දැන් මෙතනත් සං උත්පාද කියන්නේ හට ගන්නවානේ. දැන් එහෙනම් හේතුප්‍රත්‍ය ගොඩාක් එක්වීමෙන් හට ගන්නා කියන අර්ථය තමයි පටිච්ච සමුප්පාද කියන්නේ. ඉතින් කොහෙද තියෙන්නේ ඒක? ලෝකෙද තියෙන්නේ? ආත්ම තුනකද තියෙන්නේ කියලා හොයාන යන්න වෙනවා. අන්න එහෙම හොයාන ගියාම අර ත්‍රිලක්ෂණයේ පංච උපාදානස්කන්ධය තුල වගේ දුක හේතුව නැති වූ තැන පංච උපාදානස්කන්ධය තුල පංච උපාදානස්කන්ධෙන් මිදීම තුල වගේ මරණ සතියත් අන්තිමට පංච උපාදානස්කන්ධය තුල ඉදිරියේදී දැනගන්න හම්බ වෙයි. මේ පටිච්ච සමුප්පාදයේ පංච උපාදානස්කන්ධය නැමැති ඒකකෙන් පිට යන්න බෑ. මොකද මේ පංචස්කන්ධ ධර්මතාවයාගේ ඉපදීම මැරීම කෙනෙකුට පැහැදිලි වෙනකොට තමන්ගේ සැක නැතුව තමන්ගේ දැකීම බවට පත් වෙනකොට ස්කන්ධ පහ නැමැති ඒකකයට මොනවත්ම යන්නේ නැහැ. ඒක තථාගතයන් වහන්සේ වදාරන්නේ කන්දේසු ජායමානේසු ස්කන්ධ නැමැති සමූහය හට ගන්න කල්ලි දිරණ කල්ලි මේ යන කල්ලි ශනයස්සනයක් පාසා ඔබ මේ යනවා.
එසේ අපේ ජීවිතය තුළ ෂණික මරණයක් තියෙනවා. ඒකට වෙලාවක් ගන්න බැරි තරම් වේගවත්. ඒක කයේ මැරීමකට වඩා පෙන්වන්නේ සිතේ හට ගැනීම මැරීම කියලා. ලහු පරිවත්තන් ඇති දන් චිත්තන් කියන්නේ හටගත්ත ගමන් නැතෙනවා ඒ සිතේ ස්වභාවය. එහෙනම් ඒකට ඇත්ත සිද්ධිය ඉස්සර ජීවිතෙන් මොකුත් ඇවිදින්නේ නැහැ. පස්සට මොකුත් මෙහෙම නැත්තම් ඉස්සරහට මොකුත් යන්නෙත් නැහැ. ඇත්ත සිද්ධිය. නමුත් නැත්ත සිද්ධියේදී මේකේ අතීත අනාගත සම්බන්ධයක් තියෙනවා. මම මේක සාමාන්‍යයෙන් ගන්න මෑතදී දාමයක් නැත්තම් දංගලක් විදිහට දංගල හදන්න ඉස්සෙල්ලා පුරුක් ඔක්කොම වෙනම තියෙන්නේ. නමුත් එකට එකක් සම්බන්ධ කරලා වෙල්ඩින් කරපුවාම හැම එකක්ම තව දෙකකට සම්බන්ධයි. ඒකටයි දාමය කියන්නේ. ජීවිතය නැමති ඒකකය සංසාරය නැමති ඒකකයේ ස්කන්ධ පංචකය නැමති දංගල් පුරුක් එකතුවක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් දංගල් පුරුක් එකක් අනිකට බැඳෙන්නේ මොකක් නිසාද? මේ පැත්තෙන් කෑල්ලක් සම්බන්ධ කරලා තියෙන නිසා අනිත් පැත්තට කෑල්ලක් සම්බන්ධ කරලා තියෙන නිසා. අන්න එහෙම මේ ස්කන්ධ පංචකයේ අතීතයට සහ අනාගතයට සම්බන්ධ කිරීම අවිද්‍යාවක් බව තේරුම් ගන්න ඕනනේ. සරල උදාහරණ අරන්නේ පෙන්වන්න කියලා ඒකයි මම මේ දංගල් පුරුකම ගත්තේ. දැන් එතකොට කොහෙද ඔබේ පංචස්කන්ධය කොහෙද හටගන්නේ බලන්න. අපි පැහැදිලි කරන කාරණාවලට අනුව නම් පුද්ගලයෙකුගේ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ සිත තුළ පහළ වෙන්නා වූ අරමුණ තුළ අරමුණේ ක්‍රියාකාරීත්වයේ විශ්ලේෂණය විවිධත්වය විග්‍රහ කරන්නා වූ පද පහක් තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ඒක බ්‍රහ්ම ලෝකේ කොහොමද දිව්‍ය ලෝකේ කොහොමද අපාය කොහොමද කියලා අපිට දැනගන්න ඕනේ අපි තුල දැනගන්න නෙවෙයි මොකද අපිටනේ මේක මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් වෙලා අදුකටපත් වෙන නිසා උපාදානින් මිදෙන්න ඕනකම තියෙන්නේ. එතකොට ඇස තුල කන තුල නාසය තුල ඔබට හමු වෙන අරමුණට කියනවා අපි රූපේ ශබ්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ කියලා. 6ක්. මේ අරමුණු රස විඳින ආකාරය තමයි මේ වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. තේරුම් ගන්න ඕන කාරණාව ඒකයි. ඒ රස විඳීමේ 5 දිනකට 5 ආකාරයක් 10 දිනකට 10 ආකාරයක් තියෙනවා. එතකොට ඒක තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්න ගත්ත කුඩාම ඒකකය. ඒ පිළිබඳව මේ පසුගිය දේශනවල මම පැහැදිලි කළා මතක් කරගන්නකෝ. වේදනා 6යි සංඥා 6යි සංකාර 6යි විඥාන 6යි පහළ වෙන්නේ දොරවල් 6 කියන එකට සාක්ෂි ආය ඕන නෑ එතකොට. එහෙනම් මේ වේදනා සංඥා සංකාර වලට ගොදුරු වෙන්නේ මොකද්ද? ඇසට හම්බ වෙන රූප ආරම්මණය, කනට හම්බ වෙන ශබ්ද ආරම්මණය කියලා ගත්තාම රූප ශබ්ද රූප ගන්ධ රූප. ඒක අපට ලෝකෙත් එක්කලා ජීවත් වෙන්න දීලා තියෙන තෑග්ග, ශනික ත්‍යාගය. ඒ වගේ මේක හටගෙන නැසෙන එක අපට දුකින් මිදෙන්න තියෙන හොඳම ක්‍රමය. ඇලිමක් ගැටීමක් නැතුව අවසන් වෙනවා. අපිනේ මේ වැරද්දක් කරගන්නේ. දැන් මේක තමයි අර අපි කතා කළ ත්‍රිලක්ෂණේ නිත්‍ය සුඛාත්ම ලක්ෂණයෙන් සසරට බැඳෙන්න අවිද්‍යාව පැත්තට විග්‍රහ කළේ මිදෙන්න අනිදුක්ඛ අනාත් වශයෙන් දේශනා කළේ. බැඳෙන්න දුක හේතු වශයෙන් දේශනා කළේ නැති උතන මාර්ගය වශයෙන් මිදෙන්න දේශනා කළේ. බැඳෙන්න පමාද විහාරී වශයෙන් දේශනා කළේ ගැලවෙන්න අපමාද විහාරී වශයෙන් දේශනා කළේ. එතකොට ඒ ඒකකයට ලෝකෙට ගිහි පැවිදි භාවයක් තිබුණාට ලෝකෙට ස්ත්‍රී පුරුෂ භාවයක් තිබුණාට මේ ඒකකයට මොකක්වත් නැහැ. ඒක තමයි මේ විශේෂත්වය. දැන් එහෙමනම් අපට මේ ඇස තුළ පහළ වෙන ස්කන්ධ පංචකය තුළ පටිච්චසමුප්පාදය පේන්න ඕන. කන තුළ පහළ වෙන ස්කන්ධ පංචකය තුළ පටිච්චසමුප්පාදය පේන්න ඕන. මෙසේ
ඇසකරනාසය දිවකය කියන දොරවල් 6 පහළ වෙන අරමුණක් තුල සිදුවෙනා වූ ෂණික ක්‍රියාකාරීත්වයක විශ්ලේෂණයයි වරද සහ නිවැරදියි මේ අනුලෝම පටිච්චසමුප්පාදය කියන්නේ වරද. පටිලෝම පටිච්චසමුප්පාදය කියන්නේ නිවැරදි කර ගැනීම. අනුලෝම කියන්නේ යන පැත්තට යනනේ. පුරුක තනි නෑ, පුරුක අතීතයටත් බැඳෙනවා අනාගතයටත් බැඳෙනවා. ඒක ඇත්තක් නෙමේ, ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. ඒක ඇත්තක් නෙමේ, බොරුවක් නිසා තමයි ඒකෙන් මිදෙන්න පුළුවන්කම, අවිද්‍යාව දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ මිනිසා තුල පෞද්ගලික ආත්මයක් එහෙම තිබුණා නම් එක එක්කෙනාට අයිති, බුදු පියාණන් වහන්සේට ඒක නැති කරන්න බෑනේ. ඒක ආත්ම දෘෂ්ටියක් කියන්නේ වරද්දා ගැනීමක්. එතකොට වරද්දා ගැනීමේ හේතුඵල තමයි දුක. දුක හේතුව. නිවැරදි කරගත්තාම හේතුඵල තමයි නැති උතන මාර්ගය. මේක සම්පූර්ණයෙන්ම මේ නිවැරදි කර ගැනීමක් කරන්න තියෙන එක නේද? එහෙනම් අපට තවත් උදාහරණ හොයාගත්තම මේ දංගල් පුරුක්තුනේ උදාහරණයෙන් ඔබේ මේ සිත තුළ මේක අතීතයට බැඳිලා තියෙන හැටි සහ අනාගතයට බැඳෙන හැටි හොයාගත්ත හැකි. ඒක එතකොට ඇහැට පෙනෙන දෙයක් නෙමෙයිනේ. මොකද ඒක බලන්න ඕන ජීවිත 3ක් තුල නෙවෙයි, අවුරුදු 60ක් 70ක් තුල නෙවෙයි, ඇස තුල පහළ වෙන මොෂණයෙන් නැතන අරමුණක් තුල. කොතරම් වේගවත්ද? එහෙම ඔබට ඔබේ දහම් පාසල් පොත හරි පාසල් පොත හරි කියලා දීලා තියෙනවද? උසස් පෙළට ලියන්න හරි නෑ, අර වචන ටිකට තේරුමක් විතරයි දීලා තියෙන්නේ. ඒ නිසාම වචන ටිකේ තේරුම පාඩම් කරගත්ත මම ශිෂ්‍යෙක් වශයෙන් පැවිදි ජීවිතය තුළ ඕකට යොමු වෙලා ගලපමින් ඉතින් මේක මම කොච්චර කල් හොයනවාද? සම්මාර්සන ඥානය තුළ නැත්නම් අර අනුවිතර්කණය අනුවිචාරණය තුළ අවුරුදු 25ක් තිස්සේ. මොකද මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ භක්තියක් ගෞරවයක් තිබිලා තිබෙන්නේ සංසාරේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට වරදින්න බෑ. ඊට මෙහා ඕන කෙනෙකුට වරදින්න පුළුවන්. එනම් මේ බුදු සමයේ ඵල ප්‍රයෝජන මිනිසුන්ට නැත්තේ, මේ කුල සුඛමේද සුවපත් වෙන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ වැරදි නිසා, උන්වහන්සේගේ මේ මාර්ගයේ වැරදි නිසා නෙවෙයි. මේ රටින් රට යනකොට භාෂාවෙන් භාෂාවට පරිවර්තනය වෙනකොට අර්ථ දක්වනකොට නොගැඹුරු අර්ථයක්, ව්‍යාජ අර්ථයක්, එහෙම නැත්නම් බමුණන් විසින් ජන කර තිබුණා වූ අර්ථයක් ජනිත වෙලා ඒක ලියන කියන දෙයක් බවට පත් වෙන ඇරුණාම අපට අනුගමනය කරගන්න බැරි එකක් වීම. දැන් මේක ඔබ ගලපන්න කියලානේ මට තියෙන්නේ. මෙහෙම ගලපන්නා මම. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය වීමම අනුලෝම පටිච්චසමුප්පාදයයි. එහෙනම් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය වෙන්නේ කොහොමද? පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය වෙන්නේ ඇසට හෝ කනට හෝ නාසයට පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහට එන දෙය ස්වභාවයෙන් හටගෙන නැති වෙන්න යන්නේ නැතුව උපේක්ෂා සහගත වෙන්නේ නැතුව මේ එන එකත් එක්කලා අපට රුචි අරුචි පරිදි ඇලීමක් ගැටීමක් ඇති කරගත්තාම ඒ බාහිර දේවල් එක්කලා ඇති කරගන්නා වූ සම්බන්ධතාවයේ හිතේ ඇති කරගන්න ඇලීමක් ගැටීමක් බවට පත් වෙනවා. ඇලීමට ලෝභ කියනවා, ගැටීමට ද්වේෂ කියනවා, මුලාවට මෝහ කියනවා. ඔය මෝහ කියන පදේ තේරුම අර මමත්වෙන් ගැනීම කියන ස්කන්ධ පංචකයට එන දේ මමත්වෙන් ගැනීම. ස්කන්ධ පංචකය ස්වයංක්‍රීයව හටගෙන නැතෙන්න ඕන, නමුත් ස්කන්ධ පංචකය මමත්වෙන් ගත්තාම නිකන් නැතෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය නැතෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කරලා. ඒ නිසා පංච උපාදානස්කන්ධ මට්ටමින් තථාගතයන් වහන්සේ වදාරන්නේ යම් දුකක් හට ගන්නවාද ඒ පංච උපාදානස්කන්ධය. උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භවේ. ඔබට මේ උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ.
එතකොට බුදුන් වහන්සේ පහළ වූ සමාජයේ ඊට පෙර අය උපාදානය තුල පවෝපින ධානය ඔස්සේ සසර ගමනක තුන් පැත්තක් හදාන හිටපු අය. උපාදානය තුල හොඳ එක හෙව්ව ඇරුණාම උපාදානයෙන් මිදීම කියන පාර බුදුවරු හොයනකල් හම් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් කොහෙද මේ උපාදානය සිද්ධ වෙන්නේ? ධර්ම ග්‍රන්ථයකද පාසල් පොතේද නැත්නම් ඔබේ ඇසේද? ඇසේ කනේ නාසයේ දිවේ කය ගන්නා වූ අරමුණට ඇලීම ගැටීම මුලාව තුල රූප තණ්හා උපාදාන භව, ශබ්ද තණ්හා උපාදාන භව, ගන්ධ තණ්හා උපාදාන භව. තව ඊට එහා පැත්තට පස්ස වේදනා තණ්හා උපාදාන භව කියලාත් ගන්න පුළුවන්. මේ සසරට බැඳෙන එක, සංයෝජනය වෙන එක. එතකොට මේක අපි මේ කරන දේ. ඉතින් මේක තුලද අපි මේ සැප හොයන්නේ? කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඔබ කතා කරන ලෞකික වශයෙන් භවභෝග සම්පත් වල නැත්තම් ඔය අත්තිභෝග අනන කියන මේ සුඛ ටිකක් තියෙන්න පුළුවන්. නමුත් ඒකේ තව එකක් තථාගතයන් වහන්සේ පෙන්නනවා අනවජ්‍ය කියලා. අනවජ්‍ය කියන්නේ නිවැරදි. නිවැරදි සුඛයෙන් 16න් එකක්වත් අත්තිභෝග අනන සුඛ හතරේ නෑ කියලා තියෙනවා. නම් මේ හතරෙම වැරැද්දක් තියෙනවා එහෙනම්. අරක අනවජ්‍ය නම් මේකේ සාවජ්‍ය ඇති. මේ සාවජ්‍ය කොට වැරද්ද සාවජ්‍ය කියන්නේ වැරදි කියන්නේ මේක සාවජ්‍ය සුඛයක්. ඒ නිසා තමයි ඒකට පෙන්වන්නේ සිහිනයක්. මස් නැති කටුවක් ලෙව කෑමක්. මිරිඟුවක්. ඒ මොකද පෙන්වන්නේ? තියෙන දෙයක් කියලාද පෙන්වන්නේ? අපි මහා ලොකුවට තියෙනවායි කියලා විඳින අරමුණු රසය පිළිබඳව තථාගතවරු උපමාවක් වශයෙන් පෙන්වන්නේ ඔහොමනේ. එතකොට ඔබට පැහැදිලි වෙනවා එහෙනම් අපි මේ ජීවිතය ගෙනියන්නේ පුද්ගලයෙක් වශයෙන් වුණාට ගැඹුරින් ගෙනියන්නේ අර ජීවිතේ එකක් වශයෙන් පේනවා දන්වල එකක්. දන්වල කියන්නේ එකක්. නමුත් දන්වල හැදිලා තියෙන එක එක පුරුක. පුරුකත් හැදිලා තියෙන එකට එකක් මූට්ටු කරලා. මේ මූට්ටුව තමයි මේ සතර හැදෙන විදිහ. අන්න අපට තේරුම් ගන්න පුළුවන් නම් දැන් මේ පංච උපාදානස්කන්ධය තුල පටිච්චසමුපාදයේ අනුලෝමය සහ ඊට පස්සේ අපිට කරන්න ඕන පටිලෝමය. අන්න ඒක තමයි මේ පොතපතල සහ ධර්ම මාර්ගයේ දේශනා කරන අය තුල දේශනා කරගන්න බැරි වෙලා තියෙන්නේ. විග්‍රහ වෙන්නේ නැත්තේ. ඒ නිසා අපි මේවා පැහැදිලි කරපුවාම ධර්මයේ විකෘති මේ කරන්න හදනවායි කියලා පොළු කඩා ගන්න නැතුව වචන හරබ කරන්නේ නැතුව ටිකක් කල්පනා කරලා බලන්න. අර්ථ විග්‍රහයත් ඇතුවනේ දෙන්නේ. ඔව්. අර්ථ විග්‍රහය කොහොමද? ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් ගත්තාම නැත්තම් ඕන තැනක චක්කුංච පටිච්ච කියන වචනේ තියෙනවා. නමුත් ඇහැ තුල සිදුවෙන ක්‍රියාවලිය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පටිච්ච සමුප්පන්නං කියලා තියෙනවා. ඇහැ තුලක් තියෙනවා, කන තුලක් තියෙනවා, නාසය තුලක් තියෙනවා. කොහොමද තියෙන්නේ? චක්කුණා රූපං දිස්වා උප්පජ්ජ සුඛං සෝපනං ඒතං සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං. එහෙනම් ඇහැ තුල සිදුවෙන ක්‍රියාකාරය තුල තමයි මේ හේතුප්‍රත්‍ය කියන්නේ. ඇහෙනම් මෙරළ නැතු වෙනට තියෙන ජීවි බව ප්‍රසාදය. අරමුණු ගන්න පුළුවන් හැකියාව. ඉදිරියෙන් තිබෙන ගෝචර රූපයකට ආලෝකය වැටුනහම මේ ආලෝකය නැවදින් ඇහැ තුලට ගමන් කිරීම. ආලෝකයේ උදව්ව. ඇසේ ස්පර්ශ වීම සම්පස්සේ කියලා කියනවා. සැප දුක් උපේක්ෂා වේදනා කියනවා. ඇතුළතින් මතක් කරලා දෙන මානසිකාරය කියලා මේ තේරටම තමයි මේ ප්‍රත්‍ය කියලා කියන්නේ. පටිච්ච ඔය ඔක්කම. එතකොට ඒ ඔක්කම එකතු වෙලා තමයි පටිච්ච සමුප්පාද. දැන් දැනගත්තත් නැතත් ඇහැ තුල කන තුල නාසය තුල අරමුණ තුල හැමෝගම පටිච්ච සමුප්පාදයක් තියෙනවානේ. නමුත් ඒක දන්නේ නැති හින්දා පටිච්චසමුප්පාද ධම්මේසු අඥානං අයං උච්චති වික්‍රේ ධම්මාත් මිත්‍යා දිට්ඨි. දන්නේ නැති නිසා මේ පටිච්චසමුපාදේ පටිලෝමයේ වෙනකොට අනුලෝමයට අහු වෙලා යනවා. එතකොට අපි හොයාගන්න බලමු දන්වැල් පුරුක් එකට එක බැඳෙනවා වගේ මේ ස්කන්ධ පංචකය කොහොමද අතීතයට බැඳෙන්නේ අනාගතයට බැඳෙන්නේ කියලා. උදාහරණ සහිතවනේ පෙන්වන්න කිව්වේ. හොඳට මතක තියාගන්න ඒක පොත තුළ බලන්න එපා ආත්ම තුනක් තුළ බලන්න එපා
අරමුණ තුල බලන්න. මම මේක ගැඹුරු වචනට ගන්න නැතුව තේරෙන සරල සිංහලෙන් කියලා දෙන්නම් ඔබ තුල ඔබේ සිත තුල ඇත තුල. මෙහෙම බලන්න. ඔබ යමෙක් සමග මනාපයෙන් ඉන්නවා. තවත් කෙනෙක් සමග අමනාපයෙන් ඉන්නවා. අද නෙමෙයි ඊයේ පෙරේදා ජීවිතේ මිනිත් ඉස්සර වෙලා. ඔය තියෙන දිහක් නැහැ. නමුත් පුද්ගලයා හැට ගැටුනොත් දැන් සිදුවෙන දේ තමයි පුද්ගලයා හැට ගැටෙන එක. නමුත් අතීතේ එන්නේ නැද්ද? තමන් අමනාපයක් තියාගත් අමනාපේ එන්නේ නැද්ද? මනාපයක් තියාගත්තොත් පනාපේ එන්නේ නැද්ද? එන්නේ තියෙන නිසා නේද? ඒ නැවත උපදිනව නේද? ඒ නැවත උපදින්න තියපු නිසා නේද? කවද්ද ඕක තිබ්බේ? අදද? නෑ. මීට ඉස්සර තියප එකක්. අතීතයට තිබ්බේ නෑ. හොයලා බලමු අපි තියෙන හැටි. දැන් මෙතන ගනිමු. ඔබට ගැටුණු මේ අමනාප පුද්ගලයා. නිසා ඔබේ හිතේ දැන් පොඩි අප්‍රසන්න බවක් ඇති වෙලා. දැන් ඔබ කල්පනා කරනවා මේ මිනිස්සයා මට මධිකමක් පාඩුවක් කළා. කාලකන්‍යා. ලේසියෙන් අරින්න හොඳ නැහැ, පලි ගන්න ඕනේ. දැන් මොකද කළේ? දැන් අනාගතයට තිබ්බා. මං හොඳ වැඩක් කරන්නම්කෝ කියන වචනේ තේරුම ඉස්සරහට තියනවා කියන එක. දැන් අර ධර්මයේ සඳහන් වචන ගත්තේ නැති වුණාට අතීතයෙන් එන එක සහ වර්තමානයේ දකින්න එක සහ අනාගතයට තියෙන එක නැද්ද මේ ඔබ ළඟ? නරකයකෙත් නැද්ද හොඳ එකෙත් නැද්ද? මහතුරා සම්බන්ධයෙන් නම් පරිගන්න, මිතුරා සම්බන්ධයෙන් නම් ඇලෙන්න නැත්තම් උදව්වක් කරන්න නොකඩි තියාගන්න. එතකොට මේ වර්තමාන පුරුකට අතීත පැත්තක් තියෙනවා. බබද්ද වෙලා. මේ වර්තමාන පුරුකට අනාගත පැත්තකුත් හදනවා අපි. මෙහෙම අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට තබන තාක්කල් ඔබට අනුලෝම පටිච්චසමුප්පාදයක් හෙවත් භවගාමී ප්‍රතිපදාවක් කරුණාම කවදාවත් භව නිරෝධගාමී ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මම කියන්නේ. පව් සිද්ධ වෙනවා කියන්නේ ඉදිරියට තියෙනවා. පින් සිද්ධ වෙනවා කියන්නේ ඉදිරියට තියෙනවා. ධානා කුසල් සිද්ධ වෙනවා කියන්නේ ඉදිරියට තියෙනවා. එහෙනම් ඉදිරියට තියෙනවා කියන එකේ තේරුම පවත් භවගාමී, පිනත් භවගාමී, ධානයත් භවගාමී, සිද්ධ වෙනවා කියන එකේ තේරුම උපාදාන වෙනවා කියන එක. දැන් සසර හදන්න නෙදන්නේ. භවගාමීත්වෙ නෙදන්නේ. කොතනින්ද මේක කඩන්නේ කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් නේද? අපට පේන්නේ එහෙම එකක් පේන්නේ අපට පේන්නේ ජීවිතේ මේකක් විදිහට. අපිට දැන් ජීවිත අවසානයේ නම් මරණයක් සිද්ධ වෙනවා පේනවා. නමුත් ජීවිත අවසානයේ දක්වා ඉන්න කියලා වදාරන්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ප්‍රත්‍යයන්ගේ හේතු ප්‍රත්‍ය වීමෙන් යමක් හට ගන්නවද එතන එතන බලන්න කියලා. එතකොට බලන්න ඕන කොහෙද? ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, සිත තුළ වර්තමාන මොහොතේ නේද? දැන් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. තථාගත බුදු පියාණන් වහන්සේ ඕන නැහැ සසර හදන්න. මිනිසා පෘථග්ජන භාවය තුළ ජීවත් වෙනකොට පංචස්කන්ධ ධර්මතාවයේ මේ බන්ධනයේ තේරුම් ගන්නේ නැහැ. ඔහු අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට තියමින් සසරම ඇවිදින පාරක් හදාන තියෙනවා. එඳ පෘථග්ජනම කියලා කියනවා, භවගාමී කියලා කියනවා. කොතරම් හොඳ වුණත්, කොතරම් උගත් වුණත්, කොතරම් උසස් වුණත්, කොතරම් සිල්වත් වුණත් ඒ සේරම තුල පවතිනවා තථාගතවරු හෙළි කළා වූ මේ සුපිරි ධර්මයේ අවබෝධය. එනිසා ඔහුට තථාගතයන් වහන්සේ වදාලා වූ භව නිරෝධාය, භව නිරෝධය පිණිස දේශනා කරපු ධර්මය අනුගමනය කරන්න තේරෙන්නේ නැහැ. ඔය පුරුෂ ශ්‍රේෂ්ඨයා ලෝකෙට පහළ වෙලා එලි කරන දේ මේ දන්වැල් පුරුක් එකට එක බඳින්න නෙමෙයි, මේ දන්වැල මෙතනින් කඩන්න පුළුවෙනි. දන්වැල බඳිනවට අලිලෝම පටිච්චසමුපාදය කියනවා. දන්වැල් පුරුක අවසන් කරනවට පටිලෝම පටිච්චසමුපාදේ හෙවත් පටිච්චසමුපාදේ නිරෝධය දකින්නයි කියලා කියනවා. නිරෝධය දකින්නවා. දැන් අපි යනවා මේකට
ඉතුරු වචන ටිකත් හොයාගන්න. මේක මං ගලපලා තියෙනවා හරි ගීපවතාවක්ම. දැන් ඔබගේ ඉල්ලීම මත තමයි මේක මේ වචන දෙකට ගලපන්නේ. පංචස්කන්ධය සහ පටිච්චසමුප්පාදය අතර තියෙන වෙනස සම්බන්ධය. 아무තු සම්බන්ධයක් නෙමෙයි. පටිච්ච සමුප්පාදය කියන මුළු ක්‍රියාකලාපයම පංචස්කන්ධය තුල. දැන් අර ඊයේ තරහ වුණ එක කවද්ද තිබ්බේ? ඒක අතීතයට තිබ්බ එකක්ද? මට නම් එහෙම පේන්නේ නැහැ. මට පේන්නේ හැම එකක්ම ඉස්සරහට තියෙනවා. මගේ උදාහරණ තියෙනවානේ. දේශපාලනයේදී පරදිනවා. ඡන්දදායකයා මේ മന്ത്രിවරයා ඇමතිවරයා නෙමෙයි. පෙරදිත්ත ඡන්දදායකයාට දිනපු ඡන්දදායකයන්ගෙන් තර්ජන එල්ල වෙනවා. පිළිගන්න ඕන නිදහස් ඡන්දයයි තියෙනමුත් හදවත පිළිගන්නේ නැහැ. දැන් තර්ජන ගර්ජන වල ගුටිත් කාලා සමහර ධනදිනත් විනාශ කරගෙන නිහඬ වෙනවා. මොකද ක්‍රියාමාර්ග ගන්න බෑ. හැබැයි නිහඬ වෙන්නේ නිකන් නෙමෙයි. මටත් වෙලාවක් ආවයිකෝ. අන්න අතීතයට තිබ්බේ ඉස්සරහටද? ඉස්සරහට තිබ්බේ. ඔය ඉස්සරහට තියපේක හෙට වෙනකොට ඊයේනේ. අද තිබ්බහම හෙට එළිය වැටුනහම ඒක ඊයේ. අතීතේ බවට පත් වෙනවා. හොඳට හිතන්න මේක. ඉදිරියට තියෙන දේම තමයි අතීතේ බවට පත් වෙන්නේ. නැති අපේ රටේ ආණ්ඩු පෙරළිය අනුව ගත් කල 5කින් 7කින් තිබිච්ච එක එපා වෙලා ඒක යට ගිහින් අනික උඩ එනවා. දැන් එදා තිබුණේ ඒ වාරේ ඔබේ මේ වාරේ මගේ. පහර දුන්න මිනිහාගේ වාරේ දැන් පරාදයි. දැන් පහර කාපු මිනිහට පහර දෙන වෙලාව. දැන් අර එදා වෙච්ච එකට වාඩුව ගන්න වෙලාව හොඳයි කියලා කොහෙන්ද ආවේ? ඉස්සරහට තියපක අතීතයට බාත්තපත් වෙලා තියෙන නිසා නේද ආවේ? දැන් නැවත ඉපදීමේ දුක දැක්කද? නැවත උපදින්නේ උපදින්න තිබ්බොත්. තියන්නේ අතීතයට නෙවෙයි ඉදිරියට. ඉතින් ඇහුවොත් කියන්නේ බෞද්ධයින්ගෙන් නැවත ඉපදීම නැති කරන්න යන්නේ කියලා. හැබැයි මේ මොන එකක්ද දන්නේ නැහැ. මෙතන මේ නැවත ඉපදීම Taman තියෙන නිසා කියලා දන්නේ නැහැ. එහෙනම් නැවත ඉපදීම නැති කරලා නැවත උපදින්න තියන්නේ නැතුව ඉන්න ඕන කියන එක තේරුම් ගන්න තාම දන්නේ නැහැ. තැබුවොත් නැවත උපදින්නේ. තවත් එකකින් බලන්න ඔබේ ඉඩම් අරුබුදයක් තුළ බලන්න තවත් මොකක් හරි අරුබුදයක් තුළ බලන්න මෙතන මේ සංගඨනය සිද්ධ වෙලා අවසන් කරන්න නැතුව අර අදහසින් මටත් වෙලාවක් ආවයිකෝ මම ඔකට හොඳ වැඩක් කරන්නම්කෝ කියලා රියැක්ෂන් එකක් සඳහා හේතු තැබීම අද ගත වෙනවා. හෙට එළිය වැටෙනවා. හෙට මොන ගහෙන්නේ නැත්නම් අනිද්දම අනගරයේදී මොන ගහනවා. එහෙම නැත්නම් තව දවස් අවුරුදු 5කට පස්සේ මොන ගහනවා තරහකාරයා. දැන් එතකොට අර ඊයේ අද තියපු එක හෙට වෙනකොට අතීතය වෙලා ගැටෙනකොට අතීතෙන් එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එකට වදානවා අතීත හේතෝ පංච. ඒ තමයි දැන් දංගල් පුරුකට බැඳෙන ඉස්සර පුරුකේ කොටස. ඒ වර්තමානයේ නම් ඉතින් ඕන කෙනෙකුට ඇසෙන් කලින් නාසෙන් දිවෙන් කලින් හඳුනා ගන්න එපායි. අරමුණක්. ඒ හඳුනා ගන්න කොටසට නමක් තියෙනවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා. ඒක ඇස තුලත් හරි කන තුලත් හරි නාසය තුලත් හරි දිව තුලත් හරි පව තුලත් හරි පින තුලත් හරි ලෝභය තුලත් හරි ඊර්ෂ්‍යාව තුලත් හරි ඕන එකක් තුල හරි වෙනස බලමු තව ටිකක් එහාට ගිහින් දේ වර්තමාන පුරුක එහාට ධම්මලක් නැත්තම් එතනින් ඉවරයි ධම්වල. නමුත් ඊළඟ පුරුක මෙතෙන්ද ගෙනත් මූට්ටු කරනවා. ඒකට කියනවා වර්තමාන හේතු තැබීම. මං හොඳ වැඩක් කරන්නම්කො මට වෙලාවක් ආවායිකෝ කියලා ඔබ කතා කරන සිංහල භාෂාව තථාගතයන් වහන්සේ වදාරනවා තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. ඒ අරමුණට තණ්හා කළොත් උපාදාන වෙනවා, උපාදාන වුණොත් භව වෙනවා. ඒකටම අවිද්‍යා සංඛාරය කියලා කියනවා. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා පොතේද තියෙන්නේ.
රූපයට ශබ්දයට ගන්ධයට රසයට මුලා වී අවසන් කරන්නේ නැතුව වර්තමාන හේතු තැබීම අවිද්‍යාපත්‍ය සංඛාරා. දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා සසරක් හදන එක නේද? මෙතන නිමාවෙන්ට තිබේදී මේ ස්කන්ධ පංචකය මේ අවිද්‍යා තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා තමයි අර පංච උපාදානස්කන්ධය කියන්නේ. උපාදාන වෙනවා කියලා කියන්නේ. පංචස්කන්ධය උපාදානස්කන්ධය වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි ඒකට තවත් වචනයක් කියනවා මමත්වයෙන් ගැනීමෙන් සසරට බැඳේ. දැන් මොකද වුනේ? මේ දන්වැල් පුරුකට තව අනාගතයට පුරුකක් හැදුණා. දැන් හැම විටම මේක පේනවාද? පෘථග්ජන පුද්ගලයා තුළ. ඇස තුළ රූපේදී, කන තුළ ශබ්දේදී, නාසය තුළ ගන්ධේදී, දිව තුළ රසේදී, පව තුළ පවේදී, පින තුළ පිනේදී, ලෝභය තුළ ලෝභයේදී, ද්වේෂය තුළ ද්වේෂයේදී මේ ත්‍රිත්ත්‍කියාකාරීත්වය කෙලෙස් කර්ම විපාක වට්ට දුක්ඛය කියලා කතා කරනවා. කොහෙද ඕක දැක්කේ? පොත තුල නේද බැලුවේ? දීත තුනක් තුල නේද බැලුවේ? දැන් වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? වර්තමානයේ ඔබ ඇහෙන්නම් ඇහැ තුල, කනෙන්නම් කන තුල, නාසයෙන්නම් නාසය තුල, දිවෙන්නම් දිව තුල. පෘථග්ජන පුද්ගලයා තුල සිදු වෙන්නේ කොමක්ද? ගැටෙනකොට මට කේන්ති එනවා කියන්නේ, මට තරහ එනවා කියන්නේ අර අතීතේ එනවට. දැන් විඳවන එක තමයි වර්තමාන ඵල. විඳවලා ඉවර කරන්න බැරි මමත්වයේ ගැනීමේ ප්‍රතිඵලය තමයි අනාගත ගන්න හේතුවක් තියෙන එක. මේක ඒ නිසා කියනවා අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකං කියලා තමයි මේක සූත්‍රය තියෙන්නේ. ඒක සූත්‍රය. මේ පුරුක් තුන එකට බැඳෙන සූත්‍රය. ඒ සූත්‍රයේ තේරුම් ගත්තොත් විතරයි මේක ලියන්න පුළුවන්. ඒ සූත්‍රේ නෑ අර අංග 12. ඒක මුලින් පටන් අරන් අගට කියවන යනවා. මුලින් කියලා පාඩම් වචනෙන් පාඩමිනුත් කියනවා. කියන්න පුළුවන්, ලියන්න පුළුවන් ලකුණුත් හම්බ වෙයි. කවදාවත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. ඇයි දැන් බුදුදහමේ සඳහන් පරිදි අවිද්‍යා පත්‍ය සංඛාරා, හැබැයි අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. දැන් අවිද්‍යාව ඉස්සර ජීවිතේ තියෙන ඉතින් යන්න වෙනවා. නැති කරන්න. ඒකයි මම කියන්නේ කවදාවත් ඒ අවිද්‍යාව දුරු කරන්න බෑ මේ පෙළේ. මොකද ඉස්සර ජීවිතේට යන්න බෑ කාටවත්. හෙටට ඊයටවත් යන්න බෑනේ. ඒ නිසා කොහෙන් හරි කරකෝලා ඉගෙන ගන්න අවිද්‍යා පත්‍ය සංඛාරා දැන් සිද්ධ වෙන්නේ කියලා. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අතීත නෙවෙයිනේ පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්සපප. පච්චුප්පන්නේ නේ. මේක වර්තමාන පච්චෙන් ප්‍රත්‍යෙන් උපන් කියන එක නේ. ප්‍රත්‍යෙන් උපන්නම් වර්තමාන කියන වචනේ තේරුම ඇහි කනේ නාසයේ මේ මොහොතේ ප්‍රත්‍යයෙන් හට ගන්න. දැන් මේක මේ තථාගතයන් වහන්සේ හෙළි කළා වූ ධර්ම න්‍යායයන් තුළ අතිශය සියුම් ගැඹුරු එක. මීට වඩා පහසුවෙන් අනිත්යෙන් තේරුම් ගන්න පුළුවන්. මම ඉදිරි දිනකදී ඔබට මේක පැහැදිලි කරනවා කිසියම් සූත්‍රයකින්. බලන්න කොච්චර පහසුව තියෙනවද කියලා. මේක ඉල්ලීමක් අසන්නන්ගේ ඒ අනුව. ඒ කියන්නේ මේ දුක්ඛගාමිනී ප්‍රතිපදාවයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියන එක තථාගත බුදු පියාණන් වහන්සේ තවත් ධර්ම න්‍යායන් කීපයක් ඔස්සේ එලි කරලා තියෙනවා. ඒ ඕනෑකින් ඔබ ළඟ සිදුවෙනාට තේරුම් ගත්තාම ඔබට සිදුවෙන එක ප්‍රමාද විහාරී, ස්විය යුත්තන අප්‍රමාද විහාරී. සිදුවෙන එක සසර හදන එක, කළ යුතු දේ සසර හදන එක නවත්තන එක. සසර හදන්න සතිපට්ඨානයක් ඕන නැහැ. අප්‍රමාද වෙන්න ඕන නැහැ. ඒක පුරුද්දෙන් දිගටම කරගෙන ආපු වැඩේ. ඒ නිසා මම දකින්නේ දංගල් පුරුකක් හා සමානව සසරත් නිතරම අලුතෙන් දැන් හැදෙනවා. ඉස්සරහට ඒවා දැන් නැහැ, දැන් තමයි හැදෙන්නේ. ඊළඟ එක එතෙන්ද හැදෙනවා. එහෙම. දැන් මේක
තමයි තථාගතයන් වහන්සේ ඔය බුද්ධත්වයට පත්වෙන දවසේ පටිච්ච සමුප්පාදය දැකවදාලා. මේක පටිච්ච සංඋත්පාදයක්. ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් එකවර හටගන්නා දෙයක්. එනිසා දෙවියන් සහිත බමුන් සහිත මරුන් සහිත ලෝකයේ එක නිරෝධය දැක්ක කිසිම කෙනෙක් ඒ වෙනකොට නැහැ. කොතරම් ධාන ඥාන ලැබලා හිටියත් බඹලෝ ගිහින් හිටියත්. පටිච්චසමුප්පාදය දැකලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ. නිරෝධය දැකලා. ඔබටත් සසර ගමන නමතාලන්න නම් පටිච්චසමුප්පාදය දැකලා නිරෝධය දකින්න ඕන. පටිච්චසමුප්පාදය දකින්න වෙනවා මේක පටිච්චසමුප්පාදයක් බව. හැබැයි නිරෝධය කරන්න ඕන. මේක තමයි විදර්ශනාව කියලා කියන්නේ. මේක තමයි භාවනාව කියලා කියන්නේ. මේක තමයි පටිලෝමයේ දකින්නයි කියන එක කියන්නේ. එතකොට ඔබේ ධර්ම ශ්‍රවණයේ අවබෝධය ඔහම එන්න ඕන. දැන් මම මෙහෙම කියන්නම්. මේ පෙරේද පළමුදා කියපු ධර්ම දේශනාවක තියෙනවා අසවලාමට බැන්නේය ගැසුවේය මා සතු දේවල් පහර ගත්තේය වද දුන්නේය. ඒක දැන් වෙලා ඉවරයිනේ. මේ ගැන හිත හිතා ඉන්නවා නම් වෛරය සංසිඳෙන්නේ නැහැ. තේසං උපනයිහන්ති වේරං තේසං නපම්මති. ඇයි? අර මම මුල් කොටගෙන මොනවා හරි ප්‍රතික්‍රියා දක්වන්න හදනවා, සැලසුම් හදනවා. ඒ අනාගතයට තියෙනවා නේද? හොඳයි ඉතින් ඔබේ ජීවිතේ අරන් බලන්න. දේශපාලන ජය පරාජයේදී තායක නොයෙකුත් කාරණාවලදී නිකන් අලුත් අවුරුද්දට දබරයක් ඇති කරගත්තොත් එහෙම ඒක එතනින් ඉවර කරගන්නවද ඊළඟ අවුරුද්ද වෙනකන් තියන් ඉන්නවද කියලා? නැත්තම් වෙන වෙලාවක නැති ප්‍රශ්නයක් ඇදගෙන හරි මේකට එකට එක කරන්න ඔබ තියන්නේ නැද්ද කියලා? ඒ තමයි ඔබේ හැටි. මේකෙන් සසර හැදෙන බව, සසර දන්වල හැදෙන බව ඔබ දන්නේ නැහැ. එයින් තථාගතයන් වහන්සේ වදානවා වේරං තේසං නසම්මති ඔවුන්ගේ වෛරය නම් සංසිඳෙන්නේ නැහැ. අනාගතයට තියෙන කිසිවෙකුගේ වෛරය සංසිඳෙන්නේ අර තේසං උපනයිහන්ති කියන්නේ හිතෙන ඉස්සරහට තියෙනවා. තේසං න උපනයිහන්ති. එයා හිතන්නේ නැත්නම් ඒකෙන් කියන්නේ අනාගතයේ පුරුක හැදෙන්නේ නැහැ. එහෙනම් එතනින් ඉවර වෙනවා. තේසං වේරං තේසං තේ සූප සම්මති උපසමනය වෙනවා. සසර හදන්නෙත් දැන්, සසර කෙලවර කරන්න තියෙන්නෙත් දැන්. හදන එකට කියනවා අනුසෝතගාමී පටිපදාව. නිමා කරන එකට කියනවා පටිසෝතගාමී ප්‍රතාව. හදන එකට කියනවා අවශේෂ නිරෝධය. නිරෝධයක් තිබුණාට අවශේෂයි. අර අවශේෂ කියන එකේ තේරුම තමයි අර ඉස්සරහට තියනවා කියන එක. නිරවශේෂ කියන එකේ තේරුම ඉස්සරහට තියන්නේ නැතුව අවසන් කරනවා. අවශේෂ නිරෝධය අනුලෝම පටිච්චසමුප්පාදයයි. නිරවශේෂ නිරෝධය පටිලෝම පටිච්චසමුප්පාදේවත් පටිච්චසමුප්පාදයේ නිරෝධය දැකීමයි. කවදා හරි කොතරම් ඈතට ගියත් බුදුරු හම්බ වුණත් එදාට ඔබට මේ සසර කඩන එක මේ වැඩේ එදාට කරන්න ඕන. එතකල් ඔබට යන්න පුළුවන් දන් වැල හදාගෙන. අද තේරෙනවා නම් ඔය බණ ටික අහන්න ආයේ බුදුවරයෙක් ඕ නැද්ද? ඔබට මේ බොහොම පහසුවෙන් නාහේ තියෙනවා ඉස්සරහින් අල්ලා ගන්න පුළුවනි. ඔබ ඉතින් ඔළුව වටේ අත කරකෝ නාහේ අල්ලන්න හදනවා. මම මොකේද මේ උපමා කරන්නේ? ගෞතම සසුන තුළ සසර නිමා කිරීමට තියෙන වරප්‍රසාදයේ පැත්තකින් තියලා අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය සසර නිමා කරන්න පෙරම් පුරන. ඒ තමයි ඔළුව වටේ අත යවනවා. නාහේ අල්ලන්න. පහසු ක්‍රමයක් තිබෙදී අපහසු ක්‍රමයක්. දැන් මේ කුලයේ සුඛමේ සුවපත් කිරීම සඳහා තථාගත බුදු පියාණන් වහන්සේ කොතරම් දේවල් කරලා ඒ සඳහා අනාවැකි කියලා නැත්නම් අදාළ පෙරවල් සකස් කරලා භික්ෂු පරපුරට බාර දීලා ඒවා කටපාඩමෙන් පවත්වාගෙන ඇවිදින් දහම් පෙරවල් බවට පත් කරලා ගාන්තාරූඪ කරලා මොකටද මේ ගෙනත් තියෙන්නේ? බුද්ධං වන්දාමි කියන්නද බුද්ධං සරණං ගච්ඡාමි කරන්නද? ධම්මං වන්දාමි කියන්නද ධර්මයේ සරණ කරගන්නද? මේක දෙකක්.
පෘථග්ජන සමාජයට ඉතින් බුදුන් දහම් සංගුණ පිළිමය සහ පොත සහ සංඝයා කියලා අරගෙන බුද්ධං වන්දාමි පුළුවන්. ධම්මං වන්දාමි පුළුවන්. සංඝං වන්දාමි පුළුවන්. මම නම් කියන්නේ බුද්ධං වන්දාමි, ධම්මං වන්දාමි, සංඝං වන්දාමි ආමිස පූජාව. Tamanට විපාක හම්බ වෙන. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි ප්‍රතිපත්ති පූජාව. හැබැයි ඉස්කෝලේ ගිහින් කියප එක නෙමෙයි. සතර දුකින් මිදීමට මේක සරණ කරගන්නකොට ආර්ය පුද්ගලයා තමයි මේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ. දැන් ඔබ අපි පාවිච්චි කරපු ඔය ත්‍රිපිටකේ නැත්තම් ඔය පටිච්චසමුප්පාද න්‍යාය වචන නැතුව පාවිච්චි කරපු එක අරමුණු තුළ පටිච්චසමුප්පාදයෙන් ගලපමු. ලැබී තියෙන කාලයට අනුව එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මෙන්න මෙහෙමයි කියන්නේ. මේක වචනයක් වචනයක් පාසා පැහැදිලි කරගන්න මට කාලේ නැතු වෙනවා. මම පැහැදිලි කරලත් තියෙනවා එහෙම. වර්තමානයේ ඇහැට කනට නාසයට දිවට කයට අරමුණක් ගැටෙනකොට ඒකට අදාළ Taman තැවූ පැත්ත හිත ඇතුළේ ඉඳලා එන එක අනුසයෙන් පරිඋත්ථාන වෙන එක. ඒකට කියනවා අර ඉස්සර තියපු එක තියෙනකොට මේක තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා එනකොට වචනේ මාරු වෙනවා මුලාග. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන බව. ඒ වර්තමාන දන්වැල් පුරුකේ අතීත හේතු ටික. අතීත හේතව පංච. දැන් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ඕන එකක විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා වර්තමාන ඵලය අපට අවශ්‍යයි. පෘථග්ජන පුද්ගලයාට එතනින් නවත්තන්න බෑ. අර වේදනාව නතර වේදනාවට තණ්හා කරනවා. තණ්හා වුණොත් උපාදාන වෙනවා, උපාදානොත් භව වෙනවා. අන්න ඒක තමයි ඊළඟ පුරුක හදනවා. හෙවත් සසර හදනවා. වර්තමාන මොහොතේ වර්තමාන හේතු තියෙනවා. ඒ තමයි මේ පුරුකට ඇඳන අනාගත කෑල්ල. තණ්හා උපාදාන භව. තණ්හා උපාදාන භව වීමටම තමයි අවිද්‍යා සංකාරය කියන්නේ. දැන් භවපච්චය ජාතිනේ. මෙන්න මෙහෙමයි නැවත නැවතත් ඇස තුළ කන තුළ නාසය තුළ මේ අතීතයෙන් අරන් වර්තමානයේ විඳ වර්තමාන හේතු තබා සසර හදන පමාද විහාරිත්වය පටිච්චසමුප්පාදයේ අනුලෝමය තුළ පැහැදිලි කරන්නේ. දැන් මේ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා තමයි අවශේෂ නිරෝධය. අවශේෂ අර තණ්හා උපාදාන භව වෙලා චිත්තාභ්‍යන්තර ගත වීම අනුසය බවට පත්වීම ඒ අවශේෂය තැබුවා. කර්ම බීජයක් බවට පත් වුණා. දැන් මේක කරලා කවදාවත් නිවන් දකින්න බෑ මේ සසර හදන විදිය. භව නිරෝධෝ නිබ්බානන්නේ. තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංඛාරය හරුණාම කොහෙද විද්‍යාවේ මුක්තියක්? නමුත් තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් එතකොට භව නිරෝධෝ නේද? එතකොට විද්‍යා විමුක්ති නේද? දැන් අවිද්‍යා සංකාරයම විද්‍යා විමුක්ති වෙනකොට කරන්න පුළුවන් නේද වර්තමානයේ? ඒ අවිද්‍යාව දුරු කරන්න පුළුවන් නේද? අර ඉස්සර ජීවිතයේ අවිද්‍යාව දුරු කරන්න බැරි වුණාට දැන් මේ මොහොතේ නම් මේ අවිද්‍යා සංකාරය සිදු වෙන්නේ. අවිද්‍යා සංකාරය නොකිරීම විද්‍යා විමුක්තිනේ. ඔය සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදයේ යොදන්න ඕන ඔතෙන්ද. ඕක නොකරන්න. මෙන්න මේකනේ නොකරනවා නම් දැන් පටිසෝතගාමී. දැන් මොකද දකින්නේ? පටිච්චසමුප්පාදය දැකලා නිරෝධය දකින්නවා. අතීත හේතු ඇවිදින් ඉවර වෙනවා, වර්තමාන ඵලත් ඉවර වෙනවා, අනාගත හේතු නොතබා ඉවර වෙනවා. දැන් කැඩුණා නේද එතනින්? දන්වැල කැඩුණා නේද? අපට ඇති සැපත සසරෙන් මිදීමේ නේද? භව නිරෝධෝ නිබ්බානන් නේද? සසර කෙලවර කරන්න නේද ඕනේ? ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්ම සංසාරයයි, නැවැත්ම නිර්වාණයයි. ඒ නවත්තන හැටි මේ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ. ඔබ කොහොමද නවත්තන්න හිතන් ඉන්නේ? පින් කරලා, අටසිල් සමාදන් වෙලා, අම්මලා තාත්තලා සලකලා, පුද්ගලයා වශයෙන් මොනවා කරුවත් ඒකේ තියෙනවා මමත්වෙන් ගැනීම තුළ පව් හේතු, පින් හේතු, ධාන හේතු ඔස්සේ භවගාමිත්වයක්. මේක වෙනම පාරක්. ලෝකේ තිබුණ පාරක් නෙමෙයි ඒක. භවගාමිත්වයේ පාර ඉස්සරත් තිබුණා. පස්සේ කාලෙත් ධර්මයේ යට වෙනකොට ආපහු එතෙන්ට යන්න වෙනවා. මොකද මේක
මෙහෙම පැහැදිලි වෙන්නේ නැති නිසා. දැන් පැහැදිලි කරගන්නත් කොච්චර අමාරු නම් අනුගමනය කොතරම්ම අමාරුද? ඉස්සෙල්ලා පැහැදිලි කරන් ඉන්න ඕන. දැන් ඉතින් සංයුත්ත නිකායේ සූත්‍රවල භව නිරෝධෝ නිබ්බාණං කියලා දැන් ජීවිතාවසානයේ නිවන් හම්බ වෙනවා කියලාද මේ මොහොතේ මේ තණ්හා උපාදාන භව තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ එහෙනම් කැඩුණා නේද? නිරෝධ වෙනකොට හම්බ වෙන්නේ අසංකතය. නිවන හම්බ වෙන හැටි. නිවන් දකින්න හැටි. ප්‍රඥාවෙන්ම නිවන දැක යුතුයි කියලානේ පෙන්නන්නේ. එතකොට මොකද වෙන්නේ දැන් මේ නූපන්න කුසල් නූපදීමට ගන්නා වෑයම උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම නූපන්නේව උපදවන්නේ නැහැ. දැන් අතීත දන්වැල් පුරුක හදන්න ඕනේ නැහැ ඉවරයි වර්තමාන පුරුක එතනින් නිමා වෙනවා ස්කන්ධ පංචකය අනාගතයට වර්තමාන හේතු ලැබුවේ නැත්නම් අනාගත පුරුකක් නැහැ දැන් භව නිරෝධය නේද? නැවත නැවතත් මේක දකින්න එක තමයි සෝවාන් පුද්ගලයා රහත් දක්වා කරන්නේ. ඔන්න දුක්ඛ නිරෝධගාමිනී පටිපදා නැත්නම් පටිච්චසමුප්පාදේ නිරෝධය දකින්න එක. ඉතින් මේක බොහොම පහසුවෙන් අපි කියනවා. නමුත් එතෙන්ට එන්න කෙනෙක් තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න නැතුව අනුගමනය කරන්න බෑ. ඒ නිසා තමයි ඒක පළමුව සවන් දීමෙන් වටහා ගන්න එක සුතමේ ප්‍රඥාව. ඊට පස්සේ සත්‍ය පසක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න එක චින්තාමය ප්‍රඥාව. ඊට පස්සේ නිරෝධය දකින්න එක භාවනාමය ප්‍රඥාව. එහෙනම් ඔන්න මම ඔබට ඔබේ ඉල්ලීම ඉටු කළා මේ පොත්වල බලන්න යන්නේ නැතුව ආත්ම තුනක් තුළ බලන්න නැතුව ඇහැ තුළ කන තුළ මාස තුළ පහළ වෙන රූප වේදනා සංඥා සංකාර විඥාණය තුළ පෘථග්ජන පුද්ගලයා පමාද විහාරී අනුපටිච්චසම්පාදේ නේ උහුට නිරෝධය පේන්නේ නැහැ. සතර හදනවා. එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සතර හදන්න පුළුවෙනි. කවදා හරි මේක කියලා දුන්නාම මේ වැඩේ කරන්න ඕන. එහෙනම් ඔබට හේතු එකතු වෙලා නේද වැටහෙනවා නම්. දැන් මෙන්න මේක කරන්න මේ වර්තමාන හේතු නොතබා අවසන් කරන්න අප්‍රමාද වෙන්න ඉක්මන් වෙන්න වීරිය කරන්න. මොකද හේතු තැබුවොත් යන්නේ සසරට හත්ව මායාව වෙත. හේතු ඉවර කරොත් යන්නේ බුදුන් වෙත. ඒ බුදුන් වෙත යන පාර. මෙම කරුණු තේරුම් ගනිමින් අනුගමනීය ප්‍රතිපදාවකට අවශ්‍ය කරුණු තේරුම් අරගෙන මේ ඇහැට ගෝචර වෙන්නේ නැති නුවණට ගෝචර වන සියුම් ධර්මතාවයේ පොතේ එකක් නෙමේ ඔබේ ඇහැ තුළ විග්‍රහ කරපු එකක් බවයි පොතේ පෙළ තිබුණාට ඔබ ආතයි වැරද්ද සිද්ධ වෙන්නේ ඔබට නිවැරදි කරගත හැකියි කියන තේරුම් ගන්න පුළුවන් නම් වැරදි කරගන්නා පෘථග්ජනෙක් නිවැරදි කර ගැනීම ආරම්භ වීම ආර්ය භාවයයි. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි යන්නේ ඕක කරනවා නම්. ඒකටත් ඕනනම් ආයෙ ගලපමු අපි. එනිසා වත්මන් යෝගයේ බහුතරයකට සද්ධර්ම ශ්‍රවණය තුළ මේ ධම්ම මැස පාදා ගැනීමට මෙම කරුණු පිළිහෙල කිරීම උපනිශ්‍රේවායි කියන සුභාශිංසනය කරමින් අපත් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාවෙහි සදහැවර දායකත්වය දරනු ලබන්නේ ඉහළ නාරගල ගෝවින්න ලිපිනෙහි පදිංචි විශ්‍රාමලත් විදුහල්පති කේ.ඒ. සේනාරත්න මහතා ඉංග්‍රීසි සේනානායක ප්‍රදේශෙහි පදිංචි ජී.ඩී. උපාලි පුෂ්පකුමාර මහතා සහ කාන්ති මාලිනී පෙරේරා මහත්මිය යන අය විසින් ඔවුන්ගේ අරමුණු අතර අද දින 63 වන වියට පා තබන විශ්‍රාමලත් විදුහල්පති එන්.පී. වෙත්තසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ නිරතුරුවම ලැබී චිරජීවනයේ සැලසේවා සහ සුබ උපන් දිනයක් වේවා කියන සුබ පැතුම් සමග වහවහ චතුස්සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කරගනීවායි කියලා ඥාතිත්වෙන් හෝ මිත්‍රත්වෙන් හෝ සුහදත්වෙන් ප්‍රාර්ථනා කරනු ලබනවා. අපි සම්බන්ධය කුමක්ද දන්නේ නැහැ. ඒක ස්ටාෆ් එකේ වෙන්න ඇතිනේ සමහර විටනේ. අද දිනට 10 වන විවාහ සංවත්සරය සමරන සමීර සේනානායක මහතා සහ ජී.ඩී. රන්දීපනී මහත්මියගේ සුවසක් ප්‍රාර්ථනා ඉටුවන වාසනාවන්ත අනාගතයක් උදා වේවා අවබෝධය තුලින් තමයි රැකියාවන්හි උසස් තනතුරු ලැබී තව තවත් රටට සේවය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා. ඉක්මන් භවයකදී උතුම් චතුස්සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණ සෝය සාක්ෂාත් කර ගැනීමට මෙම ධර්ම දානයේ එකසේම හේතු වාසනා වේවා. හැකිනම් ඉහාත්ම වශයෙන්ම හෙවත් මේ ජීවිතයේදීම. මොකද ඔය කල් දාපන්න හොඳ එකක් නෙවෙයි ඔය කොච්චර කිව්වත්. දරු දෙදෙනා වන සච්චින්නු ආදිත්‍ය පුතණුවන් හා ගයුනි කවිත්‍යා දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගත්ගෙන
රටට දැයට වැඩදායි දරුවන් බවට පත්වේවා අමිල ඉන්දික පුතුණුවන්ටත් රුයිනි චන්දිමාදීනයටත් සෙනුල්යා මිනිබිරියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. වාසනාවන්ත ජීවිතයක් ගත කරත්වා රැකියා දියුණු වේවා මිනිබිරියන්ගේ ඉගෙනීම් කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මේ සුබ ආදී පැත්ත. මේකට අදාළ බාධක එනවා වට මුහුණ දෙන්න ධර්මය අවබෝධය ලබා ගන්න. ඒකට මුහුණ දෙන්න අවශ්‍ය ධර්මාවබෝධය තුළ අසුභවාදී පැත්තක් අසු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ සියල්ල මේ විදිහටම කාටවත් වෙන්නේ නැහැ. මොකද ලෝකය කියන්නේ ලාභය අලාභය සැප දුක් නිന്ദා ප්‍රසන්නතා යසායස කියන අටම බව යථාර්ථයෙන් තේරුම් ගන්න. ධර්ම දානය සඳහා දායකත්වය දරූ අයටත් ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් මෙම කුසලය එකසේම අනුමෝදන් වී චතුස්සත්‍ය අවබෝධය වේවා උතුම් නිර්වාණය ඉක්මන් භවයකදීම ලැබේවා. මෙයාට මේ ජීවිතය පිළිබඳ තාම බලාපොරොත්තුවක් නැහැ වගේ. හැබැයි ඉක්මන් භවයකදී තමයිනේ. බණහනකොට ඕක වෙනස් වෙන්නේ නැතයිනේ. ඔය අපේ හිටිය ප්‍රසිද්ධ නාහිමි නමක් බෝධිසත්ව පාරමිතාව අතහැරලා මාර්ගඵලලාභී වුණයි කියලා කියනෝනේ අන්තිමට. අන්න ඒ වගේ. දායකත්වයේ දරූ අයගේ දෙමව්පියන්ටත් සහෝදරයන් ඇතුළු භවාන්තරගත මියගිය සියලු ඥාතීන්ටද මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී සුගතිගාමී චතුස්සත්‍ය අවබෝධ කරගනිත්වා. කරුණී දේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නය නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කොරෝනා වදුර හේතුවෙන් ජනතාව වෙනුවෙන් කැපී සේවය කරන සියලුම පාර්ශවයන්ට මේ කුසල් එකසේ අනුමෝදන් වී නිදුක් නිරෝගී භාවය ලැබේවා. උතුම් නිර්වාණයෙන් සැනසීම ලබත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් නිර්වාණයෙන් සැනසීම ලබත්වා. අනුග්‍රහක දායකත්වයේ දරා ධර්ම දේශනා කරවාගෙන ධර්ම ශ්‍රවණයෙන් සහ ධර්ම දාණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා ඔබේ මේ ලේඛනය සඳහන් සුබ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා විවාහ සංවත්සරයෙන් අනාගතය යහපත් වේවා දරුවන්ගේ අනාගත බලාපොරොත්තු ඉටු වේවා රෝග පීඩා දුරු වේවා මුණුබුරු පිරිමියන් සැපවත් වේවා සමස්ත කාර්ය මණ්ඩල සුවපත් වේවා අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා වූ හැම දිනාටමත් මේ සද්ධර්මයේ ආනිසංසයන්ට වඩා අවබෝධය ලැබීම තුළින් නිවන සැනසෙන මංපෙත් පියවර කරගන්නට ඇසපෑදේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං